අපි මෙම කොටසේදී සාකච්ඡා කරමු 11 ශ්‍රේණියට අදාළ පාඩමක් වෘත්ත චතුරස්‍ර. අපි ඉස්සෙල්ලාම බලමු වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද කියලා. චතුරස්‍රයක ශීර්ෂ සියල්ලම එකම වෘත්තයක් මත පිහිටයි නම් අපි එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රය ලෙස හඳුන්වනවා. එතකොට මෙන්න මේ චතුරස්‍රය ABCD චතුරස්‍රයේ ශීර්ෂ සියල්ලම වෘත්තය මත පිහිටන නිසා අපිට කියන්න පුළුවන් ABCD වෘත්ත චතුරස්‍රයක් කියලා. එවනම් චතුරස්‍රයක ශීර්ෂ සියල්ලම එකම වෘත්තයක් මත පිහිටයි නම් එය වෘත්ත චතුරස්‍රයක් ලෙස අපි හඳුන්වනවා. වෘත්ත චතුරස්‍ර සම්බන්ධ පළවෙනි ප්‍රමේය වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. එමනම් A කෝණයට සම්මුඛ කෝණය C, B කෝණයට සම්මුඛ කෝණය D. මම උවමනා නම් මේවා වෙනත් අකුරු වලින් නම් කරන්න. මේක A, මේක B, මේක C, මේක D නම් අපිට ලියන්න පුළුවන් ප්‍රමේයයට වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙන්නේ. එමනම් මේ කෝණ දෙකේ එකතුව 180යි. එමනම් A ධන B සමානයි 180යි අංශක. එලෙසම BD B ධන D සමානයි අංශක 180යි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. එයාට අපිට ලැබෙන පළවෙනි ගාන xy සොයන්න තියෙන්නේ. අපි දැක්ක ගමන් මේක පේනවා වෘත්තය මත පිහිටි චතුරස්‍රයක්. එවනම් මේක වෘත්ත චතුරස්‍රයක්. අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. මට එමනම් ඉස්සෙල්ලාම x හොයන්න පුළුවන්. x ධන 100 සමානයි අංශක 180යි. x ධන 100 සමානයි අංශක 180යි. හේතුව වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. 100 පැත්තට ගියාම x සමානයි 180 ඍණ 100යි. x සමානයි අංශක 80යි කියලා අපිට ලැබෙනවා. ඒ වගේම y හොයන්න පුළුවන්. මේ දෙක අතර සම්බන්ධතාවය එලෙසමයි y ධන 70 සමානයි අංශක 180යි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. 70 පැත්තට ගියාම y සමානයි 180 ඍණ 70. y සමානයි අංශක 110යි. අපිට ලැබෙන ඊළඟ ගාන මේක බැලුව බැලමට වෘත්ත චතුරස්‍රයක් වගේ පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මේකේ ශීර්ෂ හතරම චතුරස්‍රයේ ශීර්ෂ හතරම එකම වෘත්තයක් මත පිහිටනවා. මේ අපිට උරු පුරුදු ආකාරයේ මේ වෘත්තය පුරා වගේ වුණාට මේකත් වෘත්ත චතුරස්‍රයක්. එමනම් වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. එමනම් අපිට මේ දෙක ගන්න පුළුවන්. මේ දෙක මේකට මේක සම්මුඛ කෝණය, මේකට මේක සම්මුඛ කෝණය. එමනම් පළවෙනි එක මට ගන්න පුළුවන් x ධන 3x සමානයි අංශක 180යි. මේ දෙකේ එකතුව 180යි. එමනම් 4x සමානයි අංශක 180යි. දෙපැත්තම 4ෙන් බෙදුවා x සමානයි අංශක 45යි කියලා අපිට ලැබෙනවා. එලෙසම මේ දෙකේ එකතුවත් අංශක 180යි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. එමනම් මට ලියන්න පුළුවන් y ධන 70 ධන 40 සමානයි අංශක 180යි. මෙතන y ධන 110 සමානයි 180යි. y සමානයි 110. මේට ගියා 180 ඍණ 110. y සමානයි අංශක 70යි. අපිට ලැබෙන ඊළඟ ගාන x වල ආගිය සොයන්න තියෙන්නේ. මේක දැක්කම අපිට 10 ශ්‍රේණිය ඉගෙන ගත්ත වෘත්තයක කෝණ පාඩමක් මතක් වෙනවා. ඒකත් යොදා ගන්න පුළුවන් මේකට. අපිට චතුරස්‍රයකුත් පේනවා. මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ ටික මේ ගානේ දීලා තියෙනවා කේන්ද්‍රය O කියලා. අපිට පුළුවන් මෙන්න මෙතනින් මෙතනට යන්න
මේක 140යි නම් මෙතන අංශක 40යි. හේතුව වෘත්ත චතුරාශ්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. මෙන්න මේ චතුරාශ්‍රය සලකලායි මම මෙතනට ආවේ. අතන 140යි නම් මෙතන අංශක 40යි. හේතුව මේ දෙකේ එකතු අංශක 180යි. දැන් මෙතන 40යි නම් අපිට මෙතනට එන්න පුළුවන්. කේන්ද්‍රය ආපාදිත කෝණය පරිධි ආපාදිත කෝණය මේ දෙගුණයකි. එහෙමනම් x වලගේ අපිට ලැබෙනවා x සමානයි අංශක 80යි කියලා. අපිට කැමති නම් ඔය ගාන ඔය විදිහට හදන්නත් පුළුවන්. නැත්නම් මේ ගාන මෙන්න මේ විදිහට හදන්නත් පුළුවන්. මෙන්න මේ කෝණය අංශක 140යි නම් මෙන්න මේ මෙතන කෝණය පරාවර්ත කෝණය අංශක 280යි. හේතුව කේන්ද්‍රය ආපාදිත කෝණය පරිධි ආපාදනය කරන කෝණය මේ දෙගුණයකි. මේක වගේ දෙගුණයක් මේක එමනම් මෙතනින් මෙතනට එන්න පුළුවන්. ලක්ෂයක් වටා පීටි බද්ධ මොල් ලයික්‍යාංශක 360යි. එහෙනම් මේ දෙක එකතුව 360යි නම් x වලගේ අනිවාර්යයෙන්ම අංශක 80ක් වෙනවා. ක්‍රම දෙකටම x වලගේ හොයන්න පුළුවන්. කේන්ද්‍රය ආපාදිත කෝණය වෘත්තයක කොන පාඩම මෙතන භාවිත කරන්න සිද්ධ වුණා. ඒකම විතරක් භාවිත කරලා හොයන්නත් පුළුවන්. අපි සාකච්ඡා කරන ඊළඟ ප්‍රමේය වෘත්ත චතුරාශ්‍රය වලට අදාළව සාකච්ඡා කරන ඊළඟ ප්‍රමේය තමයි චතුරාශ්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ නම් එය වෘත්ත චතුරාශ්‍රයයි. මේ වගේ චතුරාශ්‍රය මේක වෘත්ත චතුරාශ්‍රයක් නෙවෙයි. මේ චතුරාශ්‍රයේ සම්මුඛ කෝණ මෙන්න මේ කෝණයයි මේ කෝණෙයි එකතුව පරිපූරකයි නම් ඒ දෙකේ එකතු අංශක 180ක් නම් වෘත්ත චතුරාශ්‍රය. නැත්නම් මෙන්න මේ කෝණෙයි එකතුව 180ක් වෙනවා. පරිපූරක වේ නම් වෘත්ත චතුරාශ්‍රයකි. මේම වුණොත් වෘත්ත චතුරාශ්‍රයක් කියලා කියන්නේ. මොකද්ද? DA B කෝණය ධන DC B කෝණය සමානයි අංශක 180යි නම් හෝ AD C කෝණය ධන AB C කෝණය සමානයි 180 නම් ABCD වෘත්ත චතුරාශ්‍රයකි. මේම වුණොත් විතරයි මේක වෘත්ත චතුරාශ්‍රයක් වෙන්නේ. මොකද්ද? A කෝණේ C කෝණේ එකතුව අංශක 180ක් හෝ D කෝණේ B කෝණේ එකතුව අංශක 180ක් නම් ABCD වෘත්ත චතුරාශ්‍රයකි. එයට අපිට ලැබෙන ගාන ABCD හැඳින්විය හැකි නම කුමක්ද? බලමු. මේක ඇටියට නම් නිකන් චතුරාශ්‍රයක් විදියට තමයි තියෙන්නේ. අපි පොඩ්ඩක් කෝණ පිළිබඳව සැලකිලිමත් වෙමු බලන්න. මෙන්න මෙතන අංශක 110යි නම් මෙන්න මේ කෝණය අංශක 70යි. හේතුව සරල රේඛාව මත පිළිබඳ කොණයි කිය අංශක 180යි. මෙතන අංශක 70 නිසා මෙතන අංශක 110යි. හේතුව සරල රේඛාව මත පිළිබඳ කොණයි කිය අංශක 180යි. එමනම් මේ 70යි මේ 110යි සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180යි. එම නිසා අපිට ලියන්න පුළුවන් ABCD වෘත්ත චතුරාශ්‍රයකි කියලා. හේතුව සම්මුඛ කෝණ පරිපූරක වේ නම් එය වෘත්ත චතුරාශ්‍රයයි. චතුරාශ්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ නම් එය වෘත්ත චතුරාශ්‍රයයි. අපිට ඒ යටතේ ලැබෙන තවත් ගානක් ABC ත්‍රිකෝණයේ AB සමානයි AC නම් BCDE වෘත්ත චතුරාශ්‍රයක් බව. AB සමානයි AC කියලා ගානේ දීලා තියෙනවා. මේක මම ලකුණු කරන්නම් මෙන්න මේ විදියට. මෙන්න මේක සමානයි මේක. AB සමානයි AC නම් BCDE
වෘත්ත චතුරස්‍රයක් බව. එමනම් දැන් අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වන්න පුළුවන් චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ නම් එය වෘත්ත චතුරස්‍රයකි. එහෙනම් මෙම චතුරස්‍රයේ සම්මුඛ කෝණ යුගල පරිපූර්ණකයි කියලා පෙන්වුවොත් අපිට මේක වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්වන්න පුළුවන්. සමාන්තර රේඛා දෙකකුත් දීලා තියෙනවා. එහෙනම් මම මේ B C D E චතුරස්‍රයේ මොකක් හරි සම්මුඛ කෝණ දෙකක් පරිපූර්ණක වෙයි කියලා පෙන්වන්නම්. එහෙම වුණොත් අපිට මේක වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්වන්න පුළුවන්. එහෙනම් මම ගන්නම් මෙන්න මෙතනට x කියලා. එතන x උනොත් අපි දන්නවා මෙන්න මේ කෝණය අංශක 180 ඍණ x. ඇයි? අපි දන්නවා සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනයේදී සෑදෙන මිත්‍ර කෝණ පරිපූර්ණක වේ. මෙන්න මේ දෙකේ එකතුව 180. එහෙනම් මේක x නම් මේක 180 ඍණ x. අපිට ගන්න පුළුවන් ගාන කියලා තිබුණා AB සමාන AC කියලා. එහෙනම් AB සමාන AC. මෙන්න මේ ABC ත්‍රිකෝණයට දාන්න පුළුවන් සමද්විපාද ප්‍රමේය. එතකොට සමද්විපාද ප්‍රමේය පාද දෙකක් සමාන නම් සම්මුඛ කෝණ සමානයි. මේ පාදයට සම්මුඛ කෝණය මේ පාදයට සම්මුඛ කෝණය. මෙන්න මේ දෙපැත්තටනේ. එහෙනම් මේ කෝණය x නම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ කෝණයත් x කියලා සමද්විපාද ප්‍රමේය. දැන් හරි මෙන්න මේ කෝණ දෙකේ එකතුව 180යි. එමනම් EBCB වෘත්ත චතුරස්‍රයක් කියලා අපිට කියන්න පුළුවන්. හේතුව සම්මුඛ කෝණ පරිපූර්ණක වන බැවින් මේ වෘත්ත චතුරස්‍රය. මම ගාන රූප සටහනෙම ඔප්පු කරලා ඉවරයි. දැන් මම ලියලා පෙන්නන්නම් ගාන ඔප්පු කරන විදිය. මම ඉස්සෙල්ලම ගත්තේ BCD සමානයි x යයි සිතමු. මම BCD x කියලා ගත්තා. මෙන්න මෙතනට. ඊළඟට මම මෙතනට ගියා. EDC සමානයි 180 ඍණ x. හේතුව මිත්‍ර කෝණ. ඊළඟට මම මෙන්න මේ ABC කෝණය සමානයි x කියලා ලිව්වා. හේතුව මෙන්න මෙතන සම ද්විපාද ප්‍රමේය. එමනම් මට ලියන්න පුළුවන් EBC කෝණය ධන EDC කෝණය සමානයි EBC කෝණය x EDC කෝණය 180 ඍණ x ධන x ඍණ x කැපිලා ගියා. එහෙනම් EBC ධන EDC සමානයි අංශක 180යි. එවනම් චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ නම් එය වෘත්ත චතුරස්‍රයකි. අපිට ලියන්න පුළුවන් BCDE වෘත්ත චතුරස්‍රයකි. BCDE වෘත්ත චතුරස්‍රයකි. අපිට ලැබෙන ඊළඟ ගාන රූප සටහන දීලා තියෙනවා CDFE වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වන්න. අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්වන්න පුළුවන් චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ නම් එය වෘත්ත චතුරස්‍රයකි. එමනම් මේ CDFE චතුරස්‍රයේ සම්මුඛ කෝණ යුගලක් අපි පරිපූර්ණකයි කියලා ඔප්පු කරගත්තා නම් මේ CDFE වෘත්ත චතුරස්‍රයක් බව අපිට ඔප්පු කරන්න කියන්න පුළුවන්. මම මෙතනට x කියලා ගන්නම්. මම මෙතනින් නවතිනවා 180 ඍණ x කියලා. එහෙම වුණොත්
x ධන 180 ඍණ x 180 එතකොට සම්මූහ කෝණ පරිපූර්ණකයි වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්න පුළුවන්. මම මෙතනින් x කියලා පටන් අරන් මෙතන 180 ඍණ x කියලා ඉවර කරොත් අපිට මේක වෘත්ත චතුරස්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. මෙන්න මෙතන x දැන් අපි දන්නවා මෙන්න මේ හරිය x හේතුව එකම ඛණ්ඩයේ කෝණ අපි 10 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා මේක එමුණොත් මෙන්න මේ කෝණ දෙක එකම ඛණ්ඩයේ කෝණ මෙන්න මේකයි මෙන්න මේක. එතනින් අපිට එන්න පුළුවන් z අපිට සමාන්තර රේඛා දෙකක් දීලා තිබුණා. සමාන්තර රේඛා වලින් අපිට මෙන්න මෙතනින් මෙතනට එන්න පුළුවන් x හේතුව ඒකාන්තර කෝණ සමාන බැරි. එමනම් මම ගාන ඔප්පු කරලා ඉවරයි. මෙතන x නම් මෙතන 180 ඍණ x ඇයි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ ලයික්‍ය අංශක 180යි. මේක x වෙච්ච නිසා මේක 180 ඍණ x මං ගාන පටන් ගන්නකොට කිව්වා මෙතන x කියලා අරගෙන මං මෙතනින් 180 ඍණ x කියලා ඉවර කරනවා කියලා. එහෙම වුණොත් මේක වෘත්ත චතුරස්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. වැඩේ හරි. මං දැන් ලියලා පෙන්නන්න. ඔප්පු කරගත්ත පිළිවෙලට ලියමු. මම ඉස්සෙල්ලම ගත්තේ CDF x කියලා ගත්තා. එහෙමනම් CDF සමානයි x යයි සිතමු. මං ඉස්සෙල්ලම කරේ ඕක තමයි. මෙතනට x කියලා අකුරක් ගත්තා. මෙතනින් මං දෙවෙනියට ඔතන්ට ආවා එකම ඛණ්ඩයේ කෝණ කියලා. එමනම් ඒක මට ලියන්න පුළුවන් C A B සමානයි x C A B සමානයි x හේතුව එකම ඛණ්ඩයේ කෝණ නිසා. එකම ඛණ්ඩයේ කෝණ. ඊළඟට මං එතනින් මෙතනට ගියා F E A කෝණය සමානයි x ඒකාන්තර කෝණ z දැඩිය නිසා ඒකාන්තර කෝණ සමාන වේ. මෙතනින් මං මෙතනට ගියා x ඊට පස්සේ මං එව්වා c e f සමානයි 180 ඍණ x මොකද සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ ලයික් 180යි. මේක x නම් මෙතන 180 ඍණ x මම එතනට ආවා. ඊළඟට c e f ධන c d f සමානයි cf 180 ඍණ x මොකද මේ කෝණ දෙකේ එකතුව 180යි කියලා ඔප්පු කරොත් වෘත්ත චතුරස්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. ඒකයි මෙන්න මේව ලියන්න හිතුනේ. CEF 180 ඍණ x CDF මෙන්න මෙතන අපි x කියලා උතනත් x කියලා දාලා තිනවා. දාන x x x කැපිලා ගියා. එමනම් අපිට එනවා CEF ධන CDF සමානයි අංශක 180යි. එමනම් චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණ වන බැවින් CDFE වෘත්ත චතුරස්‍රයකි. වෘත්ත චතුරස්‍රයකි. අපිට ලැබෙන ඊළඟ ගාන AB විස්කම්භය වෙලා තියෙනවා. ඕ කේන්ද්‍රය තියෙනවා. අපිට පළවෙනි එක ඉල්ලනවා APB APB කෝණය සමානයි CAB CAB ධන ABC ABC බව පෙන්වනවා. දෙවැනියට කියනවා CDPE CDPE වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වනවා. මෙන්න මේ වගේ එකක් ආවොත් මං මේකට x කියලා ගන්නවා මේක y කියලා ගන්නවා.
එහෙමනම් අපි APB x ධන y කියලා පෙන්නුවා නම් හරි. මම එහෙනම් CAB ට මෙන්න මේ කෝණය සම්පූර්ණ කෝණය x කියලා ගන්නවා. ABC මෙන්න මේ සම්පූර්ණ කෝණය y කියලා ගන්නවා. මම කොහොම හරි පෙන්වන්න ඕනේ APB කෝණය x ධන y කියලා. මෙන්න මේක විස්කම්භය නිසා අපි දන්නවා 10 ශ්‍රේණියේදී අපි ඉගෙනගෙන තියෙනවා අර්ධ වෘත්තයක කෝණ අංශක 90යි. මට මෙන්න මෙතනට 90යි මෙතනට 90යි කියලා දාගන්න පුළුවන්. ඇයි? මෙන්න මේ කෝණය අර්ධ වෘත්තයේ කෝණ අංශක 90යි. මෙතනත් අර්ධ වෘත්තයේ කෝණ අංශක 90යි. මට මේක y නම් මෙතන 90යි නම් මේ පොඩි කෑල්ල ලියා ගන්න පුළුවන්. මේ පොඩි කෑල්ල 90යි නම් මේක මේ දෙකේ එකතුවම 90යි. මේ ත්‍රිකෝණයට ABD ත්‍රිකෝණයට ABD ත්‍රිකෝණයට මෙතන අංශක 90යි. එහෙනම් මේක y මෙන්න මේක කීයද කියලා හොයන්න යන්නේ. මේක 90යි නම් මේ දෙකම මේ පොඩි කෑල්ලයි y කියන එකයි අංශක 90ක් වෙන්න ඕනේ. මේක 90 නිසා මේ දෙකේ එකතුව 90යි. ඇයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයිකේ 180 නිසා මේ දෙකම 90යි නම් මේ දෙක 90යි නම් මේක y නම් මෙතන 90 ඍණ y තමයි වෙන්නේ. ඒ වගේම මෙන්න මේ ත්‍රිකෝණය AEB ත්‍රිකෝණය මෙන්න මෙතන 90යි. එහෙම වුණොත් x කෝණයයි මෙන්න මෙතන මේ පොඩි කෝණයයි. එලෙසම අංශක 90ක් වෙන්න ඕනේ. ඇයි? මේ ත්‍රිකෝණයම 180යි මෙතනට 90ක් ගියාම x එකයි මේ පොඩි කෑල්ලයි 90ක් වෙන්න ඕනේ. එහෙනම් මේ පොඩි කෑල්ල 90 ඍණ x විය යුතුයි. දැන් මට මෙන්න මේ මෙතනට එන්න තියෙන්නේ. අපි බලමු ඒකේ උත්තරේ මොකක්ද කියලා. මෙන්න මේ දෙකේ මේ තුනේ එකතුව අංශක 180යි. ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණවල අයික්‍ය. මම ගත්ත දේවල් ටික ලියාගෙන ඉන්නම්කෝ. එතනට වෙනකන් ආවා. ඊටු ටික මම පෙන්නන්න. මම කරේ CAB සමානයි xද CAB සමානයි xද ඊළඟට ගත්තා ABC සමානයි yද යයි සිතමු. මම ඉස්සෙල්ලම කරේ ඔන්න ඔය දේ. ඊට පස්සේ මම අංශක 90 දාලා තිබුණා. දැම්මා AEB සමානයි මම දෙකම එකපාර ලියන්නම්. ADB සමානයි අංශක 90යි අර්ධ වෘත්තයක කෝණ. ඊළඟට මම එවුවා මෙන්න මෙතන PAB කෝණය සමානයි අංශක 90 ඍණ y. PAB සමානයි අංශක 90 ඍණ y. දෙවැනියට මම එවුවා ABP සමානයි මේ පොඩි එක අංශක 90 ඍණ x. ඔන්න ඔතනට මම ආවා. ඊට පස්සේ දැන් මම ලියන්න යන්නේ මෙන්න මේ ත්‍රිකෝණයට ABP ත්‍රිකෝණයට. එහෙමනම් අපිට හොයන්න තියෙන්නේ APB තමයි කෝණය ධන මේක 90 ඍණ y මේක ධන 90 ඍණ x. මේ කෝණය
මේක ඔය තුනේ එකතුව APB ධන අනුව ඍණ y ධන අනුව ඍණ x සමානයි අංශක 180යි. මෙතනත් A P B මේ දෙක සුළු කරපුවම ධන 180 ඍණ y ඍණ x සමානයි 180යි. අපිට මේක හොයන්න ඕනේ. මේ ටික හෙට ගෙනියමු. A P B සමානයි මේ ටික හෙට ගියාම 180ක් තිබුණා. මේ ධන 180 පැත්තට ආපුවම ඍණ 180යි. මේ y එක හෙට ආපුවම නැත්නම් x එක පැත්තට ආපුවම ධන x කිසි ප්‍රශ්නයක් නැහැ. y එක පැත්තට ආපුවම ධන y 180යි. ධන 180 ඍණ 180යි කැපිලා ගියා. A P B සමානයි x ධන y මම ගානේ මුලින්ම ලිව්වා APB මම කොහොම හරි x ධන y කියලා ඔප්පු කරනවා කියලා. දැන් වැඩේ හරි. xy වෙනුවට ආදේශ කරමු. APB සමානයි x කියන්නේ CAB ධන y කියන්නේ ABC. එවනම් අපි පළවෙනි එක ඔප්පු කරලා ඉවරයි. අපි බලමු ඕකේ දෙවැනි එක CDPE වෘත්ත චතුරාශ්‍රයක් බව පෙන්වන්න. මෙන්න මේ කෝණය අපි හොයාගත්තා x ධන y කියලා. ඔන්න ඔතන x ධන y එහෙම වුණොත් මෙන්න මෙතනත් x ධන y හේතුව ප්‍රතිමුඛ කෝණ. අපි දැනටමත් හොයාගත්ත APB x ධන y කියලා ඔප්පු කරලා තියෙන්නේ. එහෙම වුණොත් මේක මෙතනට එනවා සමාන x ධන y ප්‍රතිමුඛ කෝණ. මෙන්න මෙතන කෝණය හොයාගත්තා නම් මේ දෙකේ එකතුව අංශක 180ක් වුණොත් මේක වෘත්ත චතුරාශ්‍රයක් කියලා කියන්න පුළුවන්. එහෙනම් අපි මෙන්න මෙතන හොයමු. අනිවාර්යෙන් මෙතන මෙන්න මේ කොටස ඔන්න බලාගන්න. මේ ABC ත්‍රිකෝණයෙන් මේ කෝණය x මේ සම්පූර්ණ කෝණය y මේ දෙකේම එකතුව මේ තුනේම එකතුව 180යි. එහෙනම් මෙතන වෙන්නේ මේ දෙක එකතු කරලා 180න් අඩු කරන්න ඕනේ. ඇත්තටම මෙතන 180 ඍණ x ධන y තමයි එන්නේ. ඕනේ නම් ලියලා පෙන්නන්නම්. A C B කෝණය ධන මෙන්න මේ කෝණය CAB x ABC y සමානයි 180යි. අයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික්‍ය අංශක 180යි. මේ ටික ඒ පැත්තට ගියාම ACB සමානයි 180 ඍණ x ධන y කියලා දානවා. මේක ධන x එකට ගියාම ඍණ x ධන y එකට ගියාම ඍණ y. මම ඒක තමයි සාධකයක් ලෙස ඍණ එළියට අරගෙන ලියලා තියෙන්නේ. ගැටලුවක් නැහැ. ඒක මම මේව තියන්නම්. කැමති නම් මේව ලියා ගන්නත් පුළුවන්. ඒක හරි. අපිට ඊළඟට ලියන්න පුළුවන් EPD කෝණය සමානයි x ධන y. හේතුව මෙතන නම් ප්‍රතිමුඛ කෝණ මෙන්න මේ කෝණයම තමයි මෙතනට එන්නේ ප්‍රතිමුඛ කෝණ. අපි කලින් ඔප්පු කරලත් ඉවරයි. මෙතන x ධන y කියලා. ඒක නිසා මෙතන x ධන y අපිට ලියන්න පුළුවන් දැන් ACB ධන ACB නැත්නම් ECB ධන EPD. මොකද ECDP මේ දෙකේ එකතුව සම්මුඛ කෝණ පරිපූර්ණක වෙන වෘත්ත චතුරස්‍රයක් කියලා ඔප්පු කරගන්න පුළුවන්. මේ මෙතනට යන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. බලමු වෙනවද කියලා. ACB 180 ඍණ x ඍණ y EPD එකතු කිරීම x ධන y. මෙන්න මේ කොටස තමයි
ABC කියන්නේ මෙන්න මේ කොටස තමයි EPD කියන්නේ. එමනම් ධන x ඍණ x කැපිලා යනවා, ඍණ y ධන y කැපිලා යනවා. අපිට එනවා ACB කෝණය ධන, EPD කෝණය සමානයි අංශක 180යි. හරි. මෙන්න මේ සම්මුඛ කෝණ යුගල පරිපූර්ණක වේ. එබැවින් එම නිසා CDPE වෘත්ත චතුරාශ්‍රයකි. එවනම් අපි දෙවෙනි එකත් ඔප්පු කළේ ඉවරයි. CDPE වෘත්ත චතුරාශ්‍රයක් බව අපි සාකච්ඡා කරන ඊළඟ ප්‍රමේය වෘත්ත චතුරාශ්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සහ අභ්‍යන්තර කෝණ අතර සම්බන්ධතාවය. වෘත්ත චතුරාශ්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. ඊළඟ ප්‍රමේය වෘත්ත චතුරාශ්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. වෘත්ත චතුරාශ්‍රයක දැන් මේ එකම වෘත්තයක් මත පිට චතුරාශ්‍රයක් තියෙනවා. එහෙනම් පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අපි මේක x කියලා ගත්තොත් අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. එමනම් වෘත්ත චතුරාශ්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. මෙන්න මේ ප්‍රමේයත් භාවිතා කරලා අපිට ගණන් හදන්න පුළුවන්. ඒ යටතේ අපිට ලැබෙන ගාන x සහ y සොයන්න තියෙන්නේ. අපිට y හොයාගන්න විදියක් නැහැ. පළවෙනියටම අපි x හොයමු. වෘත්තයක් මත පිහිටි චතුරාශ්‍රයක් තියෙනවා. එහෙනම් අපිට මෙතන වෘත්ත චතුරාශ්‍ර භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ දෙකේ එකතුව අංශක 180යි. x ධන 2x මෙන්න මේ දෙකේ එකතුව අංශක 180යි. 3x සමානයි අංශක 180යි. දෙපැත්තම 3ෙන් බෙදුවා x සමානයි අංශක 60යි. මෙතනගේ අංශක 60යි. අපිට y හොයාගන්න පුළුවන් කෙලින්ම මීට කලින් ඉගෙන ගත්ත ප්‍රමේය වෘත්ත චතුරාශ්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. අපිට එක පේලියෙම ලියන්න පුළුවන් y සමානයි අංශක 60යි. වෘත්ත චතුරාශ්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. අපිට ලැබෙන ඊළඟ ගාන මේක නම් විස්තර ගොඩක් තියෙනවා. ලම්බකයක් තියෙනවා මෙතන. ඊට පස්සේ AB විස්කම්භය කියලා කියනවා. අපිට කියනවා ගානේ QTA x නම්. එහෙනම් අපිට QTA x කියලා දාගන්න පුළුවන්. x නම් x ඇසුරෙන් LRT සොයන්න. එමනම් මෙතන x මෙන්න මේක LRT මෙන්න මෙතන තමයි අපිට නවතින්න තියෙන්නේ. අපි හොයමු. මේක x නම් ඔන්න ඔතන x හේතුව ප්‍රතිමුඛ කෝණ. මෙතන x මෙතන 90 නිසා මෙන්න මේකත් 90යි. එමනම් මේ කෝණය මේක 90යි. එමනම් මේ දෙකේ එකතුව අංශක 90ක් විය යුතුයි. right? මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ලයික්‍යයි 180යි. මේක 90ක් වුණාට පස්සේ ඉතුරු දෙන්නටම ලැබෙන්නේ 90යි. එහෙනම් මේක x නම් මෙතන 90 ඍණ x. එමනම් අපිට පළවෙනි එකට උත්තරය එනවා අංක 1ට උත්තරය LRP කෝණය සමානයි 90 ඍණ x කියලා අපිට ලැබෙනවා. දෙවැනි එක අපෙන් ඉල්ලනවා OPQ
OPQ. එහෙමනම් මං ඕක පොඩ්ඩක් යා කරගෙන ඉන්න. OPQ 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 මෙන්න මෙතනට එන්න තියෙන්නේ OPQ. අපිට පොඩි සම්බන්ධයක් පේනවා මෙන්න මෙතනත් යා කරගත්තා නම් මේ මට මෙතනට එන්න පුළුවන්. මම ඇයි ඒක යා කරගත්තේ කියලා කියන්න. මෙතන සම ද්විපාද ප්‍රමේයයක් මට පේනවා. ඒ කියන්නේ මේකම තමයි මෙතන OQP. ඒකයි මම ඊටු ටිකක් යා කරගත්තේ. මට මෙතනින් මෙතනට යන්න පුළුවන්. වෘත්තයක කෝණ පාඩමෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය පරිධිය ආපාදනය කරන කෝණය මෙන් දෙගුණයකි. මෙතන 90 ඍණ x නම් ඒක වගේ දෙගුණයක් වෙනවා. මෙතන එන ඒ කෝණය මේක වගේ දෙගුණය 180 ඍණ 2x. ඕනේ නම් මේක වැඩි කරලා බලන්න දෙකෙන් 92 වැඩි කරපුවම 180යි x ඍණ x දෙකෙන් වැඩි කරපුවම ඍණ 2x. එමනම් අපිට මෙතනට එනවා 180 ඍණ 2x. ඒකෙන් අපිට මෙතනට යන්න පුළුවන්. මම උතන්ට වෙන අකුරක් ගන්නම් y කියලා. ඔය y හොයාගත්තා නම් වැඩේ හරි. ඔය y හොයාගත්තා නම් වැඩේ හරි. මේක y නම් මේකත් y. ඇයි? සම ද්විපාද ප්‍රමේය. එමනම් මෙතනින් මෙතනට ගියා. මම y හොයන්න x ඇසුරෙන්. එමනම් අපේ දෙවැනි එක 2y ධන 180 ඍණ 2x සමානයි අංශක 180යි. ඇයි මේ ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. මේක y නම් මේක y උනේ සම ද්විපාද ප්‍රමේය. ඇයි මේ දෙකම අරය එකම වෘත්තයේ අරය. එමනම් 2y මට y හොයන්න තියෙන්නේ මේ ටිකේ පැත්තට යවන්න. 2y සමානයි 180 මේක මෙට මේක 180 මෙතන දිවිච්ච එක ඍණ 180යි ඍණ 2x ඒ පැත්තට ආවම ධන 2x උනා. 180ට 180 කැපිලා ගියා. 2y සමානයි 2x දෙපැත්තම දෙකෙන් බෙදුවා y සමානයි x කියලා එනවා. එමනම් මෙතන කෝණයේ අගය අපිට ලැබෙන්නේ x කියලාමයි. ඒ කියන්නේ මම OPQ තමයි y කියලා ගත්තේ. අපිට ලැබෙනවා OPQ සමානයි x කියලා. මම අතන y එක මැකුවා. හරිනම් එතන y තියෙන්නේ. අපිට මෙතන y සමාන x කියලා ගයක් ලැබිලා තියෙනවා. මම ඒක අයින් කරලා x කියලා දැන්. එහෙමනම් OP යගේ අපිට x කියලාම ලැබෙනවා. ඊළඟට අපිට ඉල්ලන්නේ QTOP. QTOP වෘත්ත චතුරාස්‍රයක් බව. එමනම් QTOP වෘත්ත චතුරාස්‍රයක් වෙනවා. චතුරාස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියලා පෙන්වන ඕක වෘත්ත චතුරාස්‍රයක් කියලා අපිට ඔප්පු කරගන්න පුළුවන්. එමනම් අපේ අරමුණ ඔය චතුරාස්‍රයේ සම්මුඛ කෝණ යොදලා අරගෙන පරිපූර්ණකයි කියලා පෙන්වන ඕක වෘත්ත චතුරාස්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. දැනටම QTOP වල මෙන්න මෙතන කෝණය x වෙලා තියෙනවා. එහෙනම් මෙතන කෝණය හොයාගත්තා නම් වැඩේ හරි. අපිට කෙලින්ම එනවා මෙන්න මේ කෝණය QTO කෝණය අංශක 180 ඍණ x. මෙතන x මෙතන එන සරල රේඛාව මත පිළිබද්ධ කොණලයි කිය අංශක 180යි. මේක x නම් මෙතන 180 ඍණ x. වැඩේ හරි. මේ දෙකේ එකතුව අංශක 180යි. එහෙමනම් මම ලියන්න
Q T O සමානයි අංශක 180 ඍණ x. හේතුව මෙතන x කියලා තිබුණා. එහෙනම් මේක 180 ඍණ x. දැන් මම ලියනවා Q T O ධන Q P O සමානයි මම ගත්ත ටික ලියන්න QTO මෙතන තියෙනවා 180 ඍණ x QPO අපි හොයාගත්තා x කියලා. එහෙනම් x මෙන්න මේ තියෙන්නේ QTO මේ x එක තමයි QPO ධන ඍණ x ධන x කැපිලා ගියා. එමනම් QTO ධන QPO සමානයි අංශක 180යි. චතුරාශ්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙන බැවින් එම චතුරාශ්‍රය වෘත්ත චතුරාශ්‍රයක් වේ. අපිට එම නිසා QTOP වෘත්ත චතුරාශ්‍රයක් කියලා අපිට කියන්න පුළුවන්. එවනම් අපි තුන්වෙනි එකත් කළ ඉවරයි. වෘත්ත චතුරාශ්‍රයක් බව. අපි මේ වගේ අලුත් වීඩියෝ එකක් එක්ක නැවත හමු වෙමු.